right. සුබ දවසක් හැමෝටම. අසජ්ජා කවන් බාන පුතේ. සුපුරුදු විදියට සුපුරුදු ආකාරයෙන්ම හරි. ඉතින් ගැටලුවක් නැහැ. සද්ද හොඳට ඇහෙනවා, සවුන්ඩ් හොඳට ඇහෙනවා, මාව හොඳට පේනවා. always okay. හරි. ඉතින් මම හිතන්නේ අද අලුත් දරුවෝත් ගොඩක් සම්බන්ධ වෙලා ඇති. ඉතින් සාම්ප්‍රදායික පන්ති ක්‍රමයෙන් නැත්නම් සාම්ප්‍රදායික අපි පවත්වාගෙන යන මේ ඔන්ලයින් ක්‍රමයෙන් බැහැරව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකේ සමාරම්භයත් එක්ක. මේකේ අරමුණ පුතේ විෂය නිර්දේශයට එහා ගිහිල්ලා. හැබැයි විෂය නිර්දේශය තුල තියෙන තාක්ෂණික දේවල්, පරිගණක දැනුම විෂය නිර්දේශයෙන් එහාට ගිහිල්ලා නව ලෝකෙත් එක්ක සම්බන්ධ කරලා ඔයාලට කියලා දෙන එක තමයි මේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකේ මගේ ප්‍රධාන අරමුණ. ඉතින් මේකේ පරිගණක තාක්ෂණික දේවල් වලට අමතරව විද්‍යාත්මක ඊට පස්සේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් ඒ වගේ ගොඩක් දේවල් සම්බන්ධයෙන් මේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉදිරියේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් ලොකු ලැබ් එකක් එහෙම නැත්නම් ලොකු ක්‍රියාදාමයක් සිදු කරගෙන යනවා මම මේ දවස්වල. ලොකු ස්ටුඩියෝ එකක්, ලැබ් එකක් නෙමෙයි ස්ටුඩියෝ එකක්. ඉතින් ගොඩක් දරුවෝ ඒක ගැන දන්නවා ඇති. ලොකු ස්ක්‍රීන් එකක් දාලා ඉතින් අද ඇත්තටම මේ සමාරම්භය සුපුරුදු ක්ලාස් රූම් එකේ නැත්නම් සුපුරුදු ස්ටුඩියෝ එකේ ඉඳගෙන ඔයාලට මම මේ විදිහට සිද්ධ කරාට නොබෝ දිනකින් තවත් සති කිහිපයකින් මීට වඩා ලොකු වෙනස්කම් රාශියක් එක්ක ලොකු වටපිටාවක් එක්ක ඔයාලට මේ අත්දැකීම මින් ඉදිරියට විඳින්න පුළුවන් වේවි. ඉතින් අද මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකේ අපේ සමාරම්භය තමයි මේ විදිහට සනිටුහන් කරන්නේ. ඉතින් සමාරම්භක දිනේ අද මුලින්ම ඉස්සෙල්ලම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා අපේ YouTube channel එකේ mastermind YouTube channel එක දින 2යි වෙන්නේ YouTube channel එක නිර්මාණය කළා. ඉතින් මේ YouTube channel එකේ subscribers මේ වෙනකොට 700කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම අද mastermind program එක පටන් ගන්න කලින් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා මට අපේ YouTube channel එකේ subscribers 1000 ඉක්මවලා දෙන්න අද mastermind program එක පටන් ගන්න කලින්. ගොඩක් අය subscribe කරලා තියෙන්නේ. subscribe කරපු නැති අය. කියන්නේ මේ වෙනකොට subscribe කරපු නැති දරුවෝ විතරක් මෙන්න මේ link එකෙන් ගිහිල්ලා ඉක්මනට ගිහිල්ලා අපේ YouTube channel එක subscribe කරලා එන්න. right ඔන්න link එක දැම්මා. ඉක්මනට ගිහිල්ලා YouTube channel එක subscribe කරලා එන්න. මම බලාපොරොත්තු වෙනවා YouTube දහසේ සීමාව අද මේ lesson එක නැත්නම් අද මේ mastermind discussion එක ආරම්භ කරන්න කලින් අපිට දහසේ සීමාව ඉක්මව ගන්න පුළුවන් වෙයි කියලා. right තාම mastermind කියලා search කරාට නම් අපේ YouTube channel එක පෙන්නන්නේ නැහැ. මොකද අපි තාම මේක නිර්මාණය කළා බොහොම කෙටි කාලයක් හින්දා. right sorry හරි. ඉතින් එහෙනම් අපි බලමු අද මොකක්ද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. අද කතා කරන්නේ මොකක්ද කියලා කියන්න කලින් මම පෙන්නන්නම් ප්‍රැක්ටිකලිනේ ප්‍රායෝගික දෙයක් ගැන තමයි මම කතා කරන්නේ. අර සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වෙලා විෂය කරුණු විතරක් උගන්වනව වෙනුවට අපේ විෂය නිර්දේශය තුල තියෙන දේවල් ඊට වඩා සංකීර්ණව ඊට වඩා ගැඹුරින් ඔයාලගේ අනාගතයට වැදගත් වෙන විදියට කියලා දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ මේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් මේකේ සමාරම්භය විදියට මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ සමාරම්භය විදියට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයක් ගත්තාම පරිගණකය තුල දත්ත ගබඩා කරගෙන තියෙන නැත්නම් දත්ත තැම්පත් කරගෙන තියෙන තවත් විදිහට කියනවා මතක තබාගෙන තියෙන උපාංගය ගැන. right පරිගණකේ දත්ත මතක තියාගෙන ඉන්න උපාංගය ගැන තමයි පුතේ අද මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකෙන් මම කතා කරන්නේ. හරි. එතකොට දැන් subscribers කීයද? අපේ mastermind YouTube channel එකේ මට බලන්න විදියක් නැහැ මෙතන. 750යි right. 1000 ඉක්මවල දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම කතා කරන්නේ පරිගණක පද්ධතියක තියෙන මතකය ගැන. පරිගණකයේ තියෙන මතකය ගැන. පරිගණකයේ මතකය ගත්තහම පුතේ පරිගණකයේ මතකය අපි ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරනවා. පරිගණක මතකයේ ප්‍රධාන ආකාර දෙක එකක් ප්‍රාථමික මතකය. එහෙම නැත්නම් primary memory සහ ද්විතීයික මතකය secondary memory කියලා. මෙතනින් ද්විතීයික මතකය ගත්තහම ද්විතීයික මතකය කියලා කියන්නේ පරිගණකයේ තියෙන ස්ථීර මතකය. ඒ කියන්නේ පරිගණකයක්
පරිගණකයට පරිශීලකයා විසින් ඇතුළත් කරනු ලබන දේවල් ඡායාරූප වෙන්න පුළුවන්, වීඩියෝ දර්ශන වෙන්න පුළුවන්, ඩොකියුමන්ට්ස් වෙන්න පුළුවන්. මෙන්න මේ ඕනම දෙයක් පරිගණකය තුළ ස්ථීරව මතක තියාගෙන ඉන්න ගැජට් ටිකට නැත්නම් ඩිවයිසස් වලට තමයි අපි secondary memory එහෙම නැත්නම් ද්විතීයික මතක කියලා කියන්නේ. ඉතින් මේ ද්විතීයික මතකවල විශේෂත්වයක් තියෙනවා. පරිගණකේ භාවිතා වන ද්විතීයික මතකවලට විද්‍යුතය තිබුණත් නොතිබුණත් කිසිසේත් ඒකේ තියෙන මතකයක් නැති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මගේ අතේ මේ වෙලාවේ තියෙනවා දෘඩ තැටි දාවකයක්. එහෙම නැත්නම් අපි කියන hard disk drive එකක්. මෙන්න මේ hard disk drive එකේ මේ මොහොතේ ස්ටෝර් කරලා තියෙන data ටික නැත්නම් මේකේ මේක පරිගණකයකට සම්බන්ධ කරලා මේකට දාලා තියෙන data ටික දැනුත් මේක ඇතුලේ නිරූපද්‍රිතව කිසිදු ගැටලුවකින් තොරව තියෙනවා. ඒ කියන්නේ මේකට කිසිදු විදුලි සැපයීමක් නැතුව තියෙන වෙලාවක වුණත් මේකේ දත්ත වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට පරිගණකයේ දත්ත ස්ථිරව මතක තියාගන්න පුළුවන් උපාංග වලට තමයි අපි ද්විතීයික මතක එහෙම නැත්නම් secondary memory කියලා කියන්නේ. right? එතකොට මෙන්න මේ ද්විතීයික මතක පරිගණකයේ ගත්තාම දෘඩ දැඩිය විතරක් නෙමෙයි. පරිගණකයේ ද්විතීයික මතක ආකාර ගොඩක් තියෙනවා. එකක් උදාහරණ ගත්තොත් වර්ගීකරණ ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් පරිගණකයේ තියෙන ද්විතීයික මතක වර්ගීකරණය කරන්න පුළුවන් magnetic media devices කියලා. magnetic media devices සිංහලෙන් අපි මේකට කියනවා චුම්බක මාධ්‍ය මතක කියලා. සිංහලෙන් අපි කියනවා චුම්බක මාධ්‍ය මතක කියලා. ඉතින් අද මේ mastermind program එකත් එක්ක 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 වසර 11 වසර වගේ දරුවෝ සම්බන්ධ වෙලා ඇති. එතකොට ඇත්තටම mastermind program එක මම පටන් ගත්තේ අපේ 9 වසර දරුවෝ ඉලක්ක කරගෙන. එතකොට 9 වසර දරුවන් ඉලක්ක කරගෙන මේ mastermind program එක පටන් ගත්තත් මේකෙන් ලබා දෙන දැනුම කිසිදු වයස් සීමාවකට හෝ කිසිදු ශ්‍රේණියකට සීමා කරන්න ලඝු කරන්න බෑ. ඉතින් ඒකින්ද ඕනම දරුවෙකුට මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ ඥාතීන් වෙන හිතවතුන් වෙන ඕනම වයසක නැත්තම් වයසක් කියලා අදහස් කරන්නේ ගොඩක් වෙලාවට ඔයා 7 8 වගේ වසරවල් වල දරුවන්ටත් අපේ මේ mastermind group එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී mastermind WhatsApp group සමූහයක් හදන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැනට Telegram group එක විතරයි නිර්මාණය කරලා තියෙන්නේ. Telegram group එකෙත් මේ mastermind Telegram group එකකට ඉල්ලීමක් කරනවා. අපේ මම හිතන්නේ දැන් 3000 සීමාව ආසන්න කරලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා අද මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙද්දී මම අද අන්තිමට ඔයාලගෙන් අහනවා අද ඉගෙනගත්තු දේ කොයිතරම් ඔයාලගේ ජීවිතේට වැදගත්ද අද ඉගෙනගත්තු දේ කොයිතරම් ඔයාලගේ අනාගතයට වැදගත්ද අද කොච්චර තාක්ෂණික දෙයක් ඔයා ඉගෙන ගත්තද ඒකේ වටිනාකම අනිත් අයටත් අරගෙන යන්න ඔයාලගෙන් පුංචි උදව්වක් අවසානයේදී මම ඉල්ලනවා right අහගන්න. එතකොට magnetic media devices කියලා කියන්නේ මෙන්න මේ device එකේ ඇතුලේ පාවිච්චි කරන ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ මේ තාක්ෂණය මේක තුල භාවිත කරන තාක්ෂණය. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ පරිගණකයේ පැත්තකින් තියලා අපි හිතමු පාරේ යන වාහන. ඔයා දැකලා ඉතින් පෙට්‍රල් භාවිතා කරලා පාරේ ධාවනය වෙන මෝටර රථ. ඒ වගේම ඩීසල් පාවිච්චි කරලා පාරේ ධාවනය වෙන මෝටර රථ සහ වාහන ඔයා දැකලා තියෙනවා. එතකොට මෙන්න මේ වාහන වර්ග දෙකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස්. සව ඊට අමතරව නූතනය වෙද්දී විද්‍යුතය පාවිච්චි කරලා නැත්නම් ඉලෙක්ට්‍රොනික වාහන මාර්ග තුල ධාවනය වෙනවා අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ පුතේ එකම කාර්ය කරන එකම පර්පස් එක කරන විවිධ වූ ටෙක්නොලොජිස් පාවිච්චි කරන විවිධ වූ තාක්ෂණික ක්‍රමවේදයන් පාවිච්චි කරන දේවල් එදිනදා ජීවිතේදී අපි ඕන තරම් භාවිතා කරනවා. අන්න ඒ වගේ තමයි පුතේ magnetic media devices කියලා කියන්නේ චුම්බකත්වය පාවිච්චි කරලා අපි කියනවා කාන්දම් පාවිච්චි කරලා කාන්දම් වල තියෙන ಗುಣ පාවිච්චි කරලා දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් ටෙක්නොලොජිස් magnetic media devices තුල තියෙනවා. මොනවද අපි කතා කරන magnetic media devices? ප්‍රධාන උදාහරණය අදම ඔයාලා අරගෙන ආපු hard disk drive එක. hard disk drive එක. එහෙනම් ඔයා මතක තියාගන්න ඕන ඔයාගේ පරිගණකයේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ කාන්දම් තාක්ෂණය. එහෙමත් නැත්නම් චුම්බක තාක්ෂණය භාවිතා කරලා කියලා. මේ වෙනකොට ඔයාගේ පරිගණකයේ දත්ත ගබඩා කරගෙන ඉන්නේ කාන්දම් තාක්ෂණය නැත්නම් චුම්බක තාක්ෂණය භාවිතා කරලා කියලා. ඒතකොට මේක කියද්දිම ඔයාලට කියන්න අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි ඔයා දන්නවා කාන්දමක් කියලා කියන්නේ ආකර්ෂණ සහ විකර්ෂණ ගුණ සහිතයි. ඕනම ළමයෙක් දන්නවා කාන්දමක තියෙනවා ආකර්ෂණ සහ විකර්ෂණ ගුණ නේ. ඕනම ළමයෙකුට ඕනම දරුවෙකුට කාන්දමක් සම්බන්ධ අත්දැකීමක් නැති වෙන්න විදියක් නැහැ. කාන්දම් දෙකක් එකට ආකර්ෂණය වෙනවා වගේම කාන්දම් දෙකක් එකට විකර්ෂණය වීමත් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තුල මෙන්න මේ hard disk එක තුල මෙන්න මේ දෘඩ තැටි දාවකය තුල භාවිතා වෙන මෙන්න මේ චුම්බකත්වය බාහිරයෙන් නැතිවන චුම්බක ප්‍රේරණයක් නිසා එහෙම නැත්නම් බාහිරෙන් ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයක් නිසා මේක ඇතුලේ තියෙන දත්ත වලට හානියක් වෙන්න පුළුවන් කියලාත් මතක තියාගන්න. ඔන්න ඔය හේතුව හින්දා තමයි පුතේ ඔයාලගේ ඩෙස්ක්ටොප් පරිගණකයේ ඇතුළට
ස්පීකර්ස් දාලා නැත්තේ. මොකද ඔයා දන්නවා ස්පීකර් එකක පිටිපස්සේ තියෙනවා ලොකු කාන්දමක්. ඔන්න ඔය හේතුව හින්දා තමයි කොච්චර ලොකු ඉඩක් මේක ඇතුලේ ඉතිරි වෙලා තිබුණත් පරිගණකේ සිස්ටම් යුනිට් එක ඇතුලේ ස්පීකරයක් ඇතුළත් කරන්නේ නැහැ. ඇතුළත් කරත් බොහොම චූටි ස්පීකරයක් තමයි ඇතුළත් කරන්නේ. ඒකත් දෘඩ තැටියෙන් ටිකක් ඈතින් තමයි තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ මොනම විදියකින්වත් ඔයාගේ පරිගණකයේ දෘඩ තැටියට ඔයා කාන්දමක් ලං කරන එක නම් එච්චර සුදුසු වැඩක් නෙමෙයි. මොකද ඒ තුලින් ඔයාගේ පරිගණකයේ දෘඩ තැටිය තුල තියෙන දත්තවලට ලොකු හානියක් වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න සමහරු ලස්සනට ගෙදර කම්පියුටරේ සිස්ටම් යුනිට් එක දෙපැත්තෙන් තඩි බබල්ස් තියෙනවා. එහි තියපු ගමන් මෙයාගේ තියෙන දත්තවලට ලොකු ඇටැක් එකක් වෙනවා. තේරුණා නේද? එහෙනම් ඔන්න අලුත් දෙයක් මම අද ඔයාලට කිව්වා. මොනම විදියකින්වත් දෘඩ තැටියට කාන්දල්ලම් කරන්න එපා කියලා. right. හරි. එතකොට hard disk drive එක අයිති වෙන්නේ චුම්බක මාධ්‍ය දාවක යටතට. මීට අමතරව hard disk එකට අමතරව චුම්බක මාධ්‍ය පාවිච්චි කරන තවත් එකක් තියෙනවා tape drive කියන එක. tape drive. tape drive. right? tape drive. එතකොට tape drive එහෙම නැත්නම් චුම්බක පටි. චුම්බක පටි අපි කියනවා magnetic tapes කියලා. අපි මේකට තව නමක් කියනවා magnetic tapes. magnetic tapes පුතේ නූතනය වෙනකොට අර දැන් Facebook, YouTube, Google වගේ සමාගම් දත්ත ගබඩා කරලා තියාගන්න magnetic tapes තාක්ෂණය භාවිතා වෙනවා. අපි ඒවට කියනවා සේවාදායක පරිගණක සඳහා. ඒ කියන්නේ සර්වර් පරිගණක සඳහා tape drive පාවිච්චි වෙනවා කියලා කියනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. මීට අමතරව පරිගණකේ දත්ත ගබඩා කරලා තියන්න තවත් භාවිතා කරනවා ප්‍රකාශ මාධ්‍ය දාවක කියලා දෙයක්. ප්‍රකාශ මාධ්‍ය දාවක. right? අපි ඉංග්‍රීසියෙන් කියනවා optical media devices කියලා දෙයක්. මේවට අයිති වෙන්නේ හරි ලේසි. ඔයාලා ගොඩක් දන්න දෙයක්. එකක් CD. ප්‍රකාශ මාධ්‍ය දාවක වලට අයිති වෙනවා CD. ඊට අමතරව DVD සහ Blu-ray කියන එක. right? Blu-ray කියන තාක්ෂණය. අනාගතයේදී ඉස්සරහදී mastermind program එකකදී මම Blu-ray ගැන කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් CD, DVD සහ Blu-ray වල capacity වෙනස්කම් මොනවද කියලා mastermind program එකක් තුලින් අනාගතයේදී ඉදිරි දිනකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මම මේක ඉදිරියට තියලා ඊළඟ තාක්ෂණය ගැන මම කියන්නම්. තාක්ෂණ ආකාර 3යි. තුන්වෙනි එක තමයි solid. solid state drive. අපි කියනවා ඝන තත්ත්වයේ දාවක කියලා. ඝන තත්ත්වයේ දාවක ඔයාලගේ ජීවිතේට ගොඩක් සමීපයි. මොනවද ඔයාලා පාවිච්චි කරන ඝන තත්ත්වයේ දාවක කියලා මම කිව්වොත් ඔයාලා කවුරුත් පාවිච්චි කරන flash drive එක අපි යෝගට කියනවා pen drive එක pen එක කියලා. flash ඒකින්ද මම මේකට ලියනවා flash pen drive කියලා. right? flash pen drive කියලා කියනවා. flash කියන වචනේ අනිවාර්යයෙන් මෙතෙන්දී අවශ්‍යයි. right? ඝන තත්ත්වයේ මාධ්‍ය දාවකයක්. ඔයිට අමතරව ඔයාලා ෆෝන් වල එහෙම පාවිච්චි කරන කැමරා වල එහෙම පාවිච්චි කරන memory card එක ඒකත් ඝන තත්ත්වයේ දාවකයක්. මොකද මේක ඇතුලේ කිසිදු චලනය වෙන කොටසක් නැහැ. ඒ කියන්නේ මම Nokia කියන්න හදන්නේ hard disk එක ඇතුලේ චලනය වෙන කොටස් තියෙනවා කියලාද? ඔව්. මේක ඇතුලේ තියෙනවා චලනය වෙන කොටස්. මේක වැඩ කරන hard disk එකක්. ඒ කියන්නේ ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන දෘඩ තැටියක්. හැබැයි අද මම මේක ඔයාලා ඉස්සරහා ගලවනවා. මම මේක ගලවලා මේක ඇතුලේ චලනය වෙන කොටස් මොනවද? කොහොමද ඒවා චලනය වෙන්නේ කියලා ඔයාලට අද සජීවී අත්දැකීමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. right? ඉතින් අද lesson එක වෙනුවෙන් ඔන්න මට ලොකු පාඩුවකුත් සිද්ධ කරගන්න වෙලා දෙනවා. මොකද හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන දෘඩ තැටිය මට අද ඔයාලට වල පෙන්නන්නේ. right? ඉතින් ඔන්න ඔයාලා වෙනුවෙන් mastermind program එක වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නත් මම සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ready නේද? අද මම කතා කරන්නේ පරිගණකේ භාවිතා වන මතකයන් අතුරින්
චුම්බක මාධ්‍ය මතක එහෙම නැත්නම් කාන්දම් තාක්ෂණය භාවිතා කළ දත්ත ගබඩා කරගෙන තියාගෙන ඉන්න දෘඪ දැඩි දාවකය ගැන. රෙඩි? හැමෝම මැසේජ් එකක් එවන්න රෙඩි කියලා අපි හાર્ඩ් ඩිස්ක් එක ගලවලා බලන්න යන්නේ මේකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. හැමෝම එවන්න මැසේජ් එකක් රෙඩි කියලා. මං කියවනේ ඔයාලට ලොකු එක්ස්පීරියන්ස් එකක් ලොකු අත්දැකීමක් මම මේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකෙන් ගේනවා කියලා. ඉතින් අද ඇත්තටම මම බලාපොරොත්තු වෙච්ච තරමේ ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම. මම මීට වඩා ලොකු දේවල් ඔයාලට මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? මීට වඩා ගොඩාක් ලොකු දේවල් මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එක යටතේ කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මගේ ස්ටුඩියෝ එකේ වැඩ තාම අවසන් නැහැ. ඔයාලා ජීවිතේ ලබන ලොකුම ඔන්ලයින් අත්දැකීම ලබා දෙන්න මේ දවස්වල ලොකු ඔන්ලයින් ස්ටුඩියෝ එකක් හදාගෙන යනවා. මම ඒ ගැන 10 11 වසර දරුවන්ට නම් කියලා ඇති. අධිතාක්ෂණික කැමරා සහ අධිතාක්ෂණික උපකරණ, ඩිජිටල් ස්ක්‍රීන් පාවිච්චි කරලා ලොකු අත්දැකීමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා දැන් මෙතන මේ එන්වයරන්මන්ට් එක ගොඩක් ඉඩමදි. බොහොම පුංචි කාමරයක ඉඳගෙන මම මේ ඔයාලට ඔන්ලයින් අත්දැකීම ලබා දෙන්නේ. ඉතින් තවත් සති කිහිපයකින් ඔයාලට ඔයාලා අත්විඳින දැවැන්තම ඔන්ලයින් අත්දැකීම ලබා දෙන්න කටයුතු බොහොම කඩිනමින් සූදානම් කරගෙන යනවා. හරි? හැමෝම සූදානම් නේද? එහෙනම් අපි හાર્ඩ් ඩිස්ක් එක ගලවලා බලමු. අපි හાર્ඩ් ඩිස්ක් එක ගලවලා බලමු. ready? ready? right. හાર્ඩ් ඩිස්ක් එක ගලවන්න කලින් හાર્ඩ් ඩිස්ක් එක ගලවලා පෙන්නන්න කලින් මට චුට්ටක් කියලා දෙන්න ඕන දෙයක් ගැන. කමන්නේ. හાર્ඩ් ඩිස්ක් එක ගලවලා ඉවර වෙලා අපි ඒ ගැන කතා කරමු. දෘಢ දැඩි දාවකය නැත්නම් මම ගෙනාව හાર્ඩ් ඩිස්ක් එක ගලවලා ඉවර වෙලා අපි ඒ ගැන කතා කරමු. right. මේ තියෙන්නේ මම ගලවන්න යන හાર્ඩ් ඩිස්ක් එක. right. එතකොට මෙන්න මේ විදිහේ හાર્ඩ් ඩිස්ක් එකක් තමයි මම ගලවන්න යන්නේ. එතකොට මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එකේ අභ්‍යන්තරය දැන් මම මේ මගේ අතේ තියෙන මෙන්න මේ දෘಢ දැටිය right. මෙන්න මේ දෘಢ දැටිය ගැලෙව්වට පස්සේ මෙන්න මේකේ මේ පියන ගැලෙව්වට පස්සේ ඔයාලට මේක දකින්න ලැබෙන්නේ මෙන්න මේ තියෙන මෙන්න මේ ආකාරයෙන් තමයි ඔයාලට මේක ඇතුළේ දකින්න ලැබෙන්නේ. මේක ඇතුලේ තියෙනවා පුතේ ප්ලැටර් එකක් ඔන්න ඔය තැටියක් වගේ තියෙන්නේ. ආන් ඒකට අපි කියනවා ප්ලැටර් එක කියලා. ඊට පස්සේ තියෙනවා ඇක්චුේටර් එකක්. ඔන්න ඔය ආම් එකක් වගේ මෙන්න මේ හරිය තියෙන්නේ. කටියක් පෙන්නන්න අමාරුයි. ආම් එකක් වගේ තියෙන්නේ. ආන් ඒක. ඒ වගේ තව ගොඩක් ස්ප්ලින්ඩර් එකක් තියෙනවා. ඔන්න ඔය වගේ කොටස් ගොඩක් තියෙනවා. අන්න ඒ ගැන අත්දැකීමක් තමයි ලබා දෙන්න හදන්නේ. ඉතින් මෙන්න මේ දෘಢ දැටිය ගැන කතා කරන එක ඔයාලට ගොඩක් වැදගත්. මොකද 10 වසර විෂය නිර්දේශයේ මෙන්න මේ දෘಢ දැටි දාවකය ගැන සම්පූර්ණ ලොකු සඳහනක් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ තියෙන කොටස් ගැන සහ ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අපේ 10 වසර විෂය නිර්දේශයේ දෙවෙනි පාඩමේ තියෙනවා. ඉතින් ඒකින්ද මේක 9 වසරේ ඉන්න දරුවන්ට නම් ගොඩක් වැදගත් වෙයි ඉදිරි අනාගතයේදී 10 සහ 11 වසරේ ඉන්න දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවනම් එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි විෂය කරුණුත් එක්ක. right.
ඉස්සෙල්ලා මෙන්න මේ එකෙන් පෙන්නපු හරි නේද? ඔන්න මම පෙන්නපු එක ඒ විදිහටම දෙනවා. හරිනේ? හරි නේද? හරි? right. ඉතින් මං හිතන්නේ ලංකාවේ ඇත්තනුත් පෙන්වන්නම් මේ කැමරා එකනොත් මේකේ මට මේකේ හැම එහා ගෙනියන්න අමාරුයි ටිකක් හේතුව මේ පවර් සප්ලයි එකත් එක්ක මම මෙතන ඉඳන් පෙන්වන්නම් මේ ගලවලා මම ආයෙ නැවත මේ විදුලි සැපයීම ලබා දුන්නොත් මේක කැරකෙනවා කැරකෙන සද්දය එනවද දන්නේ නැහැ මට පේනවා ඇති මේකේ හැම එහා යනවා පේනව නේද right මම ආයෙ මේ කැමරාවට දාන්නම් ඉතින් පුතේ දෘඩ දැඩියේ ක්‍රියාකාරීත්වය ඔන්න ඔය ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. පරිගණකයක hard disk එක ක්‍රියාකාරීත්වය ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම මේක පැහැදිලි කළොත් මේ විදිහට එතකොට මේකේ තියෙනවා කැරකෙන තැටියක්. මෙන්න මේ තැටියට අපි කියනවා ප්ලැටර් එක කියලා. මේ කැරකෙන තැටියට අපි කියනවා ප්ලැටර් එක කියලා. ඊට පස්සේ මේ තැටිය මත එහා මෙහා යන මෙන්න මේ කොටසට අපි කියනවා ඇක්චුවේටර් බාහුව. මෙන්න මේ කොටසට අපි කියනවා ඇක්චුවේටරය කියලා. දැන් අර මේ ස්ටුඩියෝ එකේ තියෙන ආලෝකකරණයත් එක්ක ලයිටින් උත් එක්ක ආර පොඩ්ඩක් අර මේ රිප්ලිකේට් වෙලා එන හින්දා ටිකක් අමාරු ඇති බලන්න මම ටිකක් මෙහෙම කියලා දෙන්නම්. එතකොට මේකට අපි කියනවා ඇක්චුවේටර් එක. මෙන්න මේකට අපි කියනවා ඇක්චුවේටර් බාහුව. මෙන්න මේ කෙළවරේමක් තියෙන එකට අපි කියනවා රීඩ් රයිට් හෙඩ් එක කියලා. මෙන්න මේ කොටසට විදුලි මෝටරයක් වගේ දෙයක්. මෙන්න මෙතන තියෙන්නේ මේ තියෙන විදුලි මෝටරයක්. වාට පේනවා ඇති ඒකේ විදුලි සම්බන්ධකය. මෙන්න මේ විදුලි මෝටරයට අපි කියනවා ස්පින්ඩල් එක කියලා. විදුලි මෝටරයට අපි කියනවා ස්පින්ඩල් එක කියලා. right? හරි. ඉතින් ඔන්න ওই ටික තමයි දෘඩ දැඩියක අභ්‍යන්තරයේ දකින්න ලැබෙන ප්‍රධාන කොටස් ටික වෙන්නේ. right. ඉතින් මම මේවායේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කලින් මම මේ දේවල් ටික විස්තර කරන්න කලින් පුතේ ඊළඟට මෙන්න මේ hard disk එක ඇතුලේ මෙන්න මේ පියනේ තියෙනවා තවත් කොටස් දෙකක් මම ඔයාලට පෙන්නන්නම්. මේවා පොඩි ස්පොන්ජ් කෑලි තියෙන්නේ. ඒකට හේතුවත් මම කියන්නම්. මේ ස්පොන්ජ් කෑලි දාන්න හේතුව hard disk එකක් දිගින් දිගට ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ ප්ලැටරය සහ මෙන්න මේ ශීර්ෂකය අතර ඝට්ටනයක් සිද්ධ වෙලා ඒක තුලින් ඒ කියන්නේ මේකතර පොඩි පරතරයක් තියෙන්නේ මේ දෘඩ දැඩිය ගෙවීම සිද්ධ වෙනවා මේ ගෙවෙන කොටස් ගෙවි යන කොටස් ඒගේ දැන් සාමාන්‍ය දෙයක් ගෙවෙනකොට එතනින් පොඩි දූවිලි අංශු වගේ දෙයක් ඇති වෙනවනේ ආන් ඒ ටික රඳවා ගන්න තමයි මේකේ මේ විදිහට ස්පොන්ජ් කෑල්ලක් ඇතුළත් කරලා තියෙන්නේ ඔයාලට මම පෙන්නන්නම් මෙතනත් එහෙම එකක් තියෙනවා ඔන්න මම ගලවලා පෙන්නුවා මේකේ තියෙනවා ෆිල්ටර් එකක්. මේකට මම කියන නියම වචනේ ෆිල්ටර් එකක් තියෙනවා මෙතන. ඒ ෆිල්ටර් එකෙන් සිද්ධ කරන්නේ මේක කරකැවෙද්දී මේකෙන් විසික් වෙන මේක ගෙවීමේදී සිදුවෙන පොඩි පොඩි අංශු
ෆිල්ටර් කරගන්න එක රඳව ගන්න එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒකත් එක්ක ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති hard disk එක ගෙවෙනවද කියලා. right? දැන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති ඇත්තටම hard disk එක ගෙවෙනවද කියලා. ඔව් hard disk ගෙවී යාමට ලක් වෙනවා. දැන් ඔයා දැක්කා මේක ඇතුලේ කැරකෙන කොටස් තියෙනවා. චලනය වෙන කොටස් තියෙනවා. චලනය වෙන කොටස් තියෙනවා කියන්නේ එතනින්ම අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි චලනය වෙන කොටස් තියෙනවා නම් ඒ චලනය වෙන කොටස් ගෙවී යාම වලට ලක් වෙන්නම ඕන. පැහැදිලිනේ? චලනය වෙන කොටස් තියෙනවා කියන්නේ චලනය වෙන කොටස් අනිවාර්යෙන්ම ගෙවී යාමකට ලක් වෙන්නම ඕන. hard disk එක කීයක් විතර වෙනවද අහනවා. සාමාන්‍යයෙන් 500 GB hard disk එකක් රුපියල් 5000ක් වගේ මුදලක් වෙනවා. right? ඒක නම් මම භාවිතා කරන hard disk එකක් මම මේ ගැලෙව්වේ මම භාවිතා කරපු hard disk එකක්. ඉතින් අද ඔයාලට විශේෂ දෙයක් කරන්න ඕන හින්දා වැඩි දෙයක් කරන්න ඕන හින්දා තමයි මේක කරේ. ඉතින් පොඩි මීට වඩා ලොකු කැපකිරීම නැත්නම් මීට වඩා ලොකු දේවල් ඔයාලා වෙනුවෙන් ඉදිරියේදී කරනවා පුතේ. මේ වෙනුවෙන් මේ ඔන්ලයින් ක්ලාස් වෙනුවෙන් මේ වෙනකොට දැවැන්ත මුදලක් මට වියදනුත් කරලා තියෙනවා මම. ලොකු ස්ක්‍රීන් එකක් ගෙනාවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙන ඉස්සරහට බලමු අපි. අපරාධ කියලා තියෙනවා. අපරාධේ වුණා නම් මට මේක ඔයාලට කියලා දෙන්න වෙන්නේ නැහැ. මේ එක්ස්පීරියන්ස් එක ඔයාලට දෙන්න වෙන්නේ නැහැ. අද ඔයාලා ගනිපු එක්ස්පීරියන්ස් එක පුතේ ඔයාලට මුදලින් සීමා කරන්න බෑ. අද ඔයාලා මේ ගනිපු අත්දැකීම මුදලට සීමා කරන්න බෑ පුතේ. ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. එහෙම නේද? ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තනේ. රයිට්. ඒක මුදලකට සීමා කරන්න බෑ. ඒ හින්දායි hard disk එක ගලවලා වෙන්නේ. හරි? රයිට්. මම කියලා දෙන්නම් විශේෂ දේ. අපේ පරිගණකයට දෘඩ තැටියක් එන්නේ. අහගන්න. අපේ පරිගණකයට දෘඩ තැටියක් භාවිතයට එන්නේ පුතේ 1975 දී විතර. ඒ කියන්නේ අපි කියනවා third generation computer තුන්වන පරම්පරාවේ පරිගණකත් එක්ක තමයි අපේ පරිගණක අතරට අපේ මේ ලෝකේ පරිගණක අතරට දෘඩ තැටිය කියන එක භාවිතාවට එන්නේ. දෘඩ තැටිය භාවිතාවට එන්න කලින් වෙනත් විවිධ වූ තාක්ෂණයන් සිදුරු පාත් magnetic drums ඔය වගේ ඊට පස්සේ magnetic tape ඔය වගේ දේවල් භාවිතා කරා දත්ත ගබඩා කරන්න. hard disk drive එකක් ඉස්සෙල්ලාම භාවිතයට එන්නේ 1975 දී. ඒ කියන්නේ තුන්වෙනි පරිගණක පරම්පරාවේදී විතර. ඉතින් මෙන්න මේ තුන්වෙනි පරම්පරාවේදී පරිගණක ලෝකයට ආපු hard disk එක ඒ ඉඳන් නූතනය දක්වා මේ මෑත යුගයේ දක්වාම පරිගණකවල අත්‍යවශ්‍ය නැත්නම් අනිවාර්ය අංගයක් විදියට දත්ත ගබඩා කරන්න පාවිච්චි කරා. හොඳට මතක තියාගන්න අපේ පරිගණකවල අපි භාවිතා කරන නූතන පරිගණකවල අනිවාර්ය අංගයක් විදියට දත්ත ගබඩා කිරීම සඳහා දෘඩ තැටියක් භාවිතා වුණා. හැබැයි ඔයා දන්නවද මේ නූතන නැත්තම් මෑත යුගයේ ඉඳලා දෘඩ තැටිය කියන එක, ඒ කියන්නේ මම මේ වලට ගලවලා පෙන්නපු hard disk drive එක භාවිතයෙන් ඉවත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඇත්තටම මම මගේ පරිගණකය සඳහා ඒකේ භාවිතා කරපු දෘඩ තැටිය ගලවලා පැත්තකට ගල්ලා ඒ වෙනුවට මම මේකට භාවිතා කරා පුතේ SSD එක. එතකොට දැන් මම ඔයාලට මේ ඔන්ලයින් උගන්වන මගේ පරිගණකය තුල දෘඩ තැටිය ගලවලා, ඒ කියන්නේ මගේ මේ පරිගණකයේ මේ තිබිච්ච hard disk එක ගලවලා මම පැත්තකට ගල්ලා ඒ වෙනුවට මම දැන් SSD එකක් භාවිතයට ගත්තා. ඒ හින්දා තමයි මම මගේ කම්පියුටර් එකේ තිබිච්ච කලින් hard disk එක ඔයාලට මේ විදිහට ගලවලා පෙන්නුවේ. අදහසක් ආව නේද? දැන් ප්‍රශ්නයක් ඇති. ඇයි සර් කලින් තිබිච්ච hard disk එක ගලවලා SSD එකක් භාවිතයට ගත්තේ කියලා. මොකද්ද මේකේ තියෙන වෙනස සහ මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මොකද්ද මේ SSD එකක තියෙන විශේෂත්වය? right? SSD කියන එකේ තේරුම solid state drive කියන එකට. solid state drive කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ කිසිදු චලනය වෙන කොටසක් මෙන්න මේ SSD එක තුල නැහැ. මේක තුල කිසිදු චලනය වෙන කොටසක් නැහැ. එහෙනම් මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක ඇතුලේ තනිකරම තියෙන්නේ microchips. මේක ඇතුලේ තියෙන්නේ microchips. microchips තුල තමයි දත්ත ගබඩා කරගන්නේ. හොඳම උදාහරණය ඔයා ෆෝන් එකට දාන memory card එක දැකලා තියෙනවා. අන්නේ ෆෝන් එකට දාලා තියෙන memory cards වගේ දේවල් නැත්තම් ෆෝන් එකේ තියෙන memory card එක වගේ microchips තමයි පුතේ මෙන්න මේ SSD එක ඇතුලේ අන්තර්ගත කරලා තියෙන්නේ. පැහැදිලි නේද? මෙන්න මේ SSD එකේ විශේෂත්වය තමයි චලනය වෙන කොටස් නැතිකම. චලනය වෙන කොටස් නැති හින්දාම මේකේ ආයු කාලය මේකට වඩා වැඩි. දැන් මගේ පරිගණකයෙන් hard disk එක අයින් කරන්න ප්‍රධාන හේතුව තමයි පුතේ එන්න මගේ කම්පියුටර් ස්පීඩ් එක අඩු වෙච්ච එක. දැන් මේ hard disk එක මම මේ hard disk එක ගත්තොත් මේ hard disk එක manufacture කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2016 වර්ෂයේදී. මේක ගහලා තියෙනවා ඕනම hard disk එක මේක manufacture කරලා තියෙන්නේ 2016 වර්ෂයේදී තමයි මේක manufacture කරන්නේ, නිෂ්පාදනය කරන්නේ. ඒතර 2016 ඉඳලා මේ දක්වා ගත්තාම ආසන්න වශයෙන් අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 5ක් මගේ පරිගණකයේ ඇතුලේ තිබිච්ච මේ hard disk එකේ මෙන්න මේ කොටස චලනය වෙමින් පැවතුනේ. ඔයා දන්නවද මේක කොච්චර වේගෙන් චලනය වෙනවද කියලා?
මේක එක මිනිත්තුවකට වට 7200ක් කරගෙනවා. ආයෙ පාරක් කියන්නම්. එක මිනිත්තුවකට මේක වට 7200ක් කරගෙනවා. එතකොට ඔයා හිතන්න අවුරුදු 5ක් මම පාවිච්චි කරපු මේ hard disk එක වට කීයක් මේ වෙනකොට කරකැවෙන්නේ නැත්ද? right? එතකොට ඒ කරකැවීම තුලින් මේකේ ගෙවි යන කොටස් මෙන්න මේ ෆිල්ටර් එක ඇතුලේ මේ වෙනකොට ගබඩා වෙලා තියෙනවා. නැත්තම් මේ ගබඩා වෙලා නෙවෙයි මේකේ තැම්පත් වෙලා තියෙනවා. එතකොට පුතේ හිතන්න hard disk එකක් දෘඩ තැටියක් මේ විදියට ගෙවි යාම වලට ලක්වීම තුලින් දෘඩ තැටියේ තියෙන වේගය එන්න අඩු වෙනවා. ඇත්තටම මගේ මේ hard disk එකේ ස්පීඩ් එක එන්න අඩු වෙන්න පටන් ගත්තා. ඒකට ප්‍රධාන හේතුව මේක මම ගොඩක් කල් දැන් පාවිච්චි කරලා තියෙන එක. එතකොට hard disk එකක් අපිට ලොකු කාලයක් පාවිච්චි කරන්න බෑ. ටික කාලයක් යද්දි කම්පියුටර් එකේ ස්පීඩ් එක අඩු වෙන ප්‍රධාන හේතුව වෙන්නේ අපේ hard disk එකේ ගෙවි යාම. ඔයාගේ කම්පියුටරේ ගෙනාවු දවස්වල ගොඩාක් ස්පීඩ් එන්න ස්පීඩ් එක අඩු වුණා නේද පුතේ? ඔයාගේ කම්පියුටර් එක ගෙනාවු දවස්වල ගොඩාක් ස්පීඩ් එන්න දැන් ස්පීඩ් එක අඩු වෙනවා නේද? ඇයි ඒ? ඔයාගේ hard disk එක වයසට ගිහිල්ලා දැන් ඒක නාකි වෙලා. ඔයාගේ hard disk එක නාකි වෙලා. මගේ hard disk එකත් නාකි වෙලා. ආන්ගේ නාකි වෙච්ච හින්දා තමයි මං ගැලෙව්වේ. right? මේක නාකි වෙලා. මම අලුතෙන් ගෙනල්ලා හයි කරා තරුණ කොල්ලෙක්ව. මොකද්ද? SSD එකක් ගෙනල්ලා හයි කරා. මේකේ කිසිදු චලනය වෙන කොටසක් නැති හින්දා මට කියන්න මම මෙන්න මේක අවුරුදු 5ක් 10ක් පාවිච්චි කරාත් මේකේ ගෙවි යාම සිද්ධ වෙනවද? මට කියන්න මේ SSD එකේ ගෙවි යාම වෙනවද? නැහැ. මේකේ කිසිදු ගෙවි යාමක් සිද්ධ වෙන්නේ නැහැ පුතේ. මේකේ කිසිදු ආකාරයක ගෙවි යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? මේකේ චලනය වෙන කොටස් නැති හින්දා. මේකේ කිසිදු චලනය වෙන කොටසක් නැහැ. ඒ වගේම තමයි පුතේ hard disk එකකට වඩා දෙගුණයක තුන් ගුණයක විතර ස්පීඩ් එකක් SSD එකේ තියෙනවා. මම මේක පැට්‍රිකලි අත්විඳා. මගේ පරිගණක ස්පීඩ් එක ගොඩක් වැඩි වුණා. hard disk එක අයින් කරලා ඒ වෙනුවට SSD එකක් දාලා මම පරිගණකේ Windows දාගෙන පාවිච්චි කරන්න ගත්තට පස්සේ මට ලොකු වෙනසක් දැනුණා. මගේ කම්පියුටරේ වේගය ගොඩක් වැඩි වුණා. එතනින් එහා මම බැලුවා SSD එකටත් වඩා දැන් අපි හිතන්නේ අපේ කම්පියුටරේ වේගවත් කරන්න පුළුවන් ප්‍රොසෙසර් එකෙන් RAM එකෙන් විතරයි කියලානේ. අපි RAM එක වැඩි කරලා බලන්න. ඇත්තටම RAM එක වැඩි කර පළියට අපේ කම්පියුටරේ වේගය වැඩි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපේ ද්විතීක මතකය ගැන අපි හිතන්න ඕන. right? ඔයාලට මම පොඩි එක්සැම්පල් එකක් අන්තිමට දෙන්නම්. අන්තිමට කියන්නම් කොහොමද ඔයාගේ hard disk එකේ වේගය බලන්න කියලා. ඒතර ඇත්තටම ඔයාගේ පරිගණකයේ hard disk එක වෙනුවට SSD එකක් පාවිච්චි කරනවා නම් ඔයා දැන් පාවිච්චි කරන පරිගණකයට වඩා වැඩි දෙගුණ තෙගුණයක විතර වේගයක් ස්පීඩ් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් එක වෙන්න පුළුවන්. ඒ ඕනම එකකට SSD එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලා ඊළඟට මගෙන් අහන ප්‍රශ්නේ තමයි සර් දාපු SSD එකේ මිල කීයද? මම දාපු SSD එක නම් ගොඩක් කැපැසිටි එකක් තියෙන එකක් නෙමෙයි. මම දාපු SSD එකේ කැපැසිටි එක ගිගාබයිට් 250ක විතර කැපැසිටි එකක් තියෙන hard disk SSD එකක්. ඒක මිල වුණා. ඒක මම මිලදී ගත්තේ නම් දැන් ටික දවසකට කලින්. ඒ කියන්නේ මම අවුරුද්දකට විතර කලින්. ඒ දවස්වල මම මේක මිලදී ගත්තේ රුපියල් 7500ක් වගේ මුදලකට. right? දැන් නම් මං හිතන්නේ ඊට වඩා වැඩි මුදලක් වෙනවා SSD එකක්. ඒතකොට hard disk එකේ තරම් ලොකු කැපැසිටි එකක් මං දාපු SSD එකේ නෑ. හැබැයි ඊට වඩා කැපැසිටි තියෙන ටෙරාබයිට් එකක දෙකක වගේ ධාරිතාවයන් තියෙන දත්ත ගබඩා කරන්න හැකියාව තියෙන SSD වෙළඳපොලේ තියෙනවා. right. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. SSD එකද අපේ පරිගණකයට දාන්න පුළුවන් වේගවත්ම ද්විතීක මතකය කියලා. ඒකට තියෙන උත්තරේ නෑ. ඊටත් වඩා වේගවත් තාක්ෂණයක් ලෝකේ නූතනයේ වෙද්දි බිහි වෙලා තියෙනවා. ඒ තාක්ෂණය තමයි මේ. මේකට අපි කියන්නේ NVMe කියලා. මේකට කියන්නේ අපි NVMe කියලා. NVMe කියලා අපි කියන්නේ. right? එතකොට මම ඔයාලට hard disk drive එක ගැන කතා කරා. SSD එක ගැන, solid state drive එක ගැන කතා කරා. මම දැන් කතා කරන්නේ NVMe එක කියලා. ඔයා දන්නවද මම කලින් කතා කරපු SSD එකටත් වඩා දෙගුණයක තෙගුණයක විතර වේගයක් මෙන්න මේ NVMe එකේ තියෙනවා. right? මේක ඊට වඩා ගොඩක් වේගවත්. right? හැබැයි මේක නිකන් බැලු බැලමට ඔයාලට පේනවා ඇති මේ මම ඔයාලට ඩිස්ප්ලේ කරලා තියෙන Samsung ආයතනයේ නිෂ්පාදනය කරපු NVMe එක ටෙරාබයිට් දෙකක ධාරිතාවයක් තියෙන NVMe එකක්. right? ටෙරාබයිට් දෙකක කියන්නේ ලොකු කැපැසිටි එකක් තියෙන එකක්. මේක ගොඩක් මිලයි. මම හිතන මට දල වශයෙන් මම හිතන්නේ මේක රුපියල් 20000කට එහා පැත්ත. මට හරියටම මතක නැහැ මිල ගැන. මතක නැහැ. දැන් මම හොයලා කියන්න මේ බලලා කියන්නම් ඉන්ටර්නෙට් එකේ ඔයාලට බැලුවා නම් NVMe ශ්‍රී ලංකන් ප්‍රයිස් කියලා ගහලා ඔයාලට ඕන තරම් මේකේ මිල හොයා ගන්න පුළුවන්. මට ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න බැරුණා ඔයාලට අද ක්ලාස් එක කරන්න කලින්. මෙන්න මේක පුතේ. මේකේ විශේෂත්වය. ඔයාගේ පරිගණකයේ NVMe එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ පරිගණකයේ දැන් තියෙන දෘඩ තැටිය වේගයට වඩා
5-6 ගුණයකින් ඔයාගේ කම්පියුටරේ ස්පීඩ් එක අප් කරන්න පුළුවන්. ඒක බොහොම වැඩි වේගයක්. කොච්චර වේගයක්ද කියනවනම් ඔයා කම්පියුටරේ ඔන් කරනවා පවර් බටන් එක ප්‍රෙස් කළා ඔයාට තප්පර ගානක තප්පර දශම ගානක් තුලදී ඔයාගේ කම්පියුටරේ ඔයාට වැඩ කරන මූඩ් එකට එන්න පුළුවන්. හරියට කැල්කියුලේටර් එකක් ඔන් කරා වගේ ඔය කම්පියුටරේ වේගෙන් ක්‍රියාත්මක කරගන්න ඔයාට මේ NVMe එක භාවිතයෙන් කරන්න පුළුවන්. එතකොට ඔයා අලුතෙන් කම්පියුටර් එකක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගන්නවා නම් ඔයා අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි ඔයා මිලදී ගන්න කම්පියුටර් එකේ තියෙන්නේ NVMe එකක්ද කියලා. මොකද hard disk SSD වලට වඩා අලුත්ම ලේටස්ට්ම ටෙක්නොලොජි එක තමයි NVMe කියලා කියන්නේ. හැබැයි මේක හැම කම්පියුටරයකටම ගැලපෙන්නේ නැහැ. ඔයාගේ hard disk එක ඔයාගේ පරණ කම්පියුටරේ hard disk එක ගලවලා ඒ වෙනුවට මෙන්න මේ වගේ SSD එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට මේ වගේ SSD එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට ඕනම පරිගණකයකට NVMe සම්බන්ධ කරන්න බෑ. මේක හැම පරිගණකයකටම සම්බන්ධ කරන්න බෑ. මේකට විශේෂ මෙන්න මෙතන තියෙන මෙන්න මේ M.2 කියන පෝට් එක තියෙන්න ඕන. ඔයාගේ මදර්බෝඩ් එකේ කම්පියුටරේ මදර්බෝඩ් එකේ මෙන්න මේ කොටස සම්බන්ධ කරන්න පුළුවන් M.2 කියන. ඒකට අපි කියන්නේ M.2 කියලා. M.2 කියන පෝට් එක තියෙන්න ඕන. right? එහෙම තියෙන මදර්බෝඩ් එකකට විතරයි මේක සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි අර මම කලින් පෙන්නපු SSD එක මෙන්න මේක ඔයාගේ ඕනම ලැප්ටොප් එකකට ඕනම ඩෙස්ක්ටොප් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. තියෙන දෘඩ තැටිය ගලවලා දැම්ම ඒ වෙනුවට මේක රීප්ලේස් කරා. right? පැහැදිලි නේද? මට කියන්න මං කියපු ඒ කාරණා ටික හැමෝටම පැහැදිලි වුණාද කියලා? හැම දරුවෙකුටම පැහැදිලි වුණාද කියලා මට කියන්න. පැහැදිලි වුණා නේද? right. බොහොම සතුටුයි. right? බොහොම සතුටුයි. ඉතින් මට අද විශේෂයෙන් කියලා දෙන්න ඕනේ ඔන්න ඕක. ඔයා පරිගණකයක් මිලදී ගන්නවා නම් පුතේ ඔයාගේ පරිගණකේ බල ගැන්වෙන්න ඕන අනිවාර්යෙන් NVMe එකකින්. එහෙම නැත්නම් අඩුම ගානේ මම අර ඉස්සෙල්ලා කියපු SSD එකක්වත් තියෙන්න ඕන. දෘඩ තැටිය කියන එක hard disk එක කියන එක දැන් පරණයි. එයාට සාපේක්ෂව මෙයා හාවෙක් නම් මෙයා කොටියෙක් වගේ වේගවත්. දිවියෙක් වගේ වේගවත්. මෙයා හාවෙක් නම් මෙයා දිවියෙක් වගේ වේගවත්. පොඩි එක්සැම්පල් එකක්. මෙයා මෝටර් සයිකලයක් නම් මෙයා Lamborghini එකක් වගේ වේගවත්. මෙයා මෝටර් සයිකල් එකක් වගේ නම් මෙයා Lamborghini එකක් වගේ සුපර් කාර් එකක් වගේ වේගවත්. හිතා ගන්න පුළුවන් නේ? හිතා ගන්න පුළුවන් නේ? ඉතින් අද මම මේක කියලා දුන්නේ ඔයාට. අද මම මේ දේ කියලා දුන්නේ පුතේ. ඔයා පරිගණකයක් මිලදී ගන්න යද්දී ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන දෙයක් ගැන. මොකද එහෙම නැත්නම් වෙළඳ සැලේ වෙළඳ හිමියන්ගේ උගුල් වලට ඔයා අහු වෙන්න පුළුවන්. ඔයාට මේ වගේ තාක්ෂණයන් භාවිතා නොවන පරණ තාක්ෂණයන් භාවිතා වන ලැප්ටොප් එකක් පරිගණකයක් ඔයාට වැඩි මුදලකට යාලා දෙන්න පුළුවන් මේක අලුත් එකක් කියලා. එතකොට අලුත් ටෙක්නොලොජි එකක් නම් අනිවාර්යෙන් ඔයාගේ NVMe එකක් තියෙන්නම ඕන. right? පැහැදිලිද පුතේ? හරි. ඉතින් ඔන්න අද දවසේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එක තුලින් මම ඔයාලට ලොකු දෙයක් අරගෙන ආවා කියලා මම හිතනවා. ඔයාලට මම දෘඩ තැටියක් ගලවලා පෙන්නුවා. දෘඩ තැටිය ඇතුලේ තියෙන කොටස් ගැන කිව්වා. ඊළඟට දෘඩ තැටිය වෙනුවට භාවිතා වන SSD සහ NVMe එක ගැන කිව්වා. SSD කියන්නේ අපේ ඕනම පරිගණකයකට පාවිච්චි කරන්න පුළුවන් ද්විතීක මතකයක්. හැබැයි NVMe කියන්නේ ලේටස්ට්ම කම්පියුටර්ස් වල, ඒ කියන්නේ අලුත්ම පරිගණකවල විතරක් භාවිතා කරන්න පුළුවන් අති වේගවත් තාක්ෂණයක්. right? හරි. ඉතින් NVMe එකක් භාවිතා වෙන කම්පියුටර් එකේ එක්ස්පීරියන්ස් එක වචන වලින් කියන්න බැරි තරම් වේගවත්. හරි. ඒක වචන වලින් කියන්න බැරි තරම් වේගවත්. right? අද මාතෘකාව මොකක්ද කියලා දරුවෙක් අහනවා මං හිතන්නේ නිදාගෙන නැගිටලාද කොහෙද? අපි කතා කරේ පරිගණකයේ ද්විතීක මතක ගැන. right? මේක මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එක normal class එකක් නම් නෙමෙයි. හරි. ඉතින් ඔයාලගේ ප්‍රශ්න SD card කියලා කියන්නේ ඔයාලා ෆෝන් එකට දාන memory chip වලට. කොහෙන්ද ගන්න කියලා අහනවා ඕනම පරිගණක වෙළඳ සැල් වල මේවා අන්තර් තියෙනවා විකුණන්න. price කොහොමද අහනවා මේක නම් ගොඩක් මිලයි. ඔයා ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න NVMe Sri Lankan price කියලා. 57000යි ඒ වගේ ගණන් නේ. ඔව්. 20000යි 16000යි ඊට වඩා ලොකු ගණන් තියෙනවා. හරි. ඉතින් ඔන්න අද මම ඔයාලට ලොකු දෙයක් කියලා දුන්නා. ගොඩක් ලොකු දෙයක් කියලා දුන්නා. අද මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න කලින් මම අර ගලවලා පෙන්නපු මෙන්න මේ hard disk drive එකේ තියෙන ඇතුලේ තියෙන කොටස් ටික මම ඔයාලට පොඩ්ඩක් රූප සටහනක් ඇඳලා පෙන්නන්නම්. මට පුළුවන් වෙයි මම උත්සාහ කරන්නම් මේකෙනුත් පැහැදිලි කරන්න. right? මෙන්න මේ තියෙන ලොකු තැටිය වගේ එක මෙන්න මේ රූපෙත් එක්ක බලන්න. මෙහෙම
මෙන්න මේ තැටිය වගේ එකට අපි කියනවා ප්ලැටර් එක කියලා. මෙන්න මේ තියෙන ලොකු තැටියක් වගේ රොටියක් වගේ තැටියක් තියෙන්නේ. අන්නේ රොටිය වගේ තැටියට අපි කියනවා ප්ලැටර් එක කියලා. ඊට පස්සේ මේ රොටිය වගේ තැටිය මැද තියෙන මෙන්න මේ කොටසට මේ කැරකෙන කොටස අන්න ඒකට අපි කියනවා ස්පින්ඩල් එක කියලා. මොකක්ද අපි කියන්නේ? ස්පින්ඩල් එක කියලා කියනවා. ඊළඟට මෙන්න මේ එහා මෙහා යන මෙන්න මේ බාහුව අපි කියනවා ඇක්චුේටර් බාහුව. මෙන්න මේ කොටසට අපි කියනවා ඇක්වේටර් එක කියලා. මේකත් විදුලි මෝටරයක් වගේ. මේක එහා මෙහා කරන්නේ පුතේ මෙන්න මේ ඇක්වේටර් එක. right? හරි. ඉතින් ওই ටික තමයි මේකේ අපිට දකින්න ලැබෙන අපේ මේ hard disk එකේ දකින්න ලැබෙන ප්‍රධාන කොටස් ටික වෙන්නේ. හරි. ඉතින් මොනවද ඔයාලගේ ප්‍රශ්න? අද මොනවද ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න? ඔයාලට මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එක ගැන අදහසකුත් ඕන. ඉතින් ඇත්තටම මීට වඩා ලොකු දෙයක් දැවැන්ත වැඩසටහනක් ඉදිරියේදී මේ මාස්ටර්මයින්ඩ් වලින් මම කරනවා. මීට වඩා ලොකු දැනුමක් ඔයාලට ලබා දෙනවා. අද ඒකේ පළවෙනි දවස අද මම ඔයාලට අරගෙන ආවේ මට ගොඩක් වටින දෙයක්. ඉතින් ඔයාලගේ යාළුවෝ දැන් ඔන්න මම අර කියපු ඉල්ලීම මම ඔයාලට කරනවා. අපේ මාස්ටර්මයින්ඩ් ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් සම්බන්ධ වෙන්න. මම මාස්ටර්මයින්ඩ් ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එකක් දෙන්නම් ඔයාලට. විනාඩියක් දෙන්න මට. right. ඔන්න මාස්ටර්මයින්ඩ් ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක. ඔයාලගේ යාළුවෝ හැමෝම සම්බන්ධ කරනවා. ඔයාගේ contact list එකේ ඉන්න පාසල් ළමයි හොඳේ. සියල්ලම මේකට සම්බන්ධ කරන්න වෙන ගුරුවරු එහෙම සම්බන්ධ කරන්න එපා. මම දැකලා තමයි අපේ සමහර ගෲප් වලට ගුරුවරුත් සම්බන්ධ කරලා ඒ ගුරුවරුගෙන් හරි කරදර වෙච්ච වෙලාවලුත් තිබුණ එක ලින්ක්ස් දාලා. ඉතින් ඔන්න මාස්ටර්මයින්ඩ් ගෲප් එකේ 3000 සීමාව මේ වෙනකොට ඉක්මවලා තියෙනවා 3066යි. ඉල්ලීමක් කරනවා. ඔයාලට පුළුවන් හෙට උදේ වෙද්දී 5000 සීමාව ඉක්මවලා දෙන්න මට මේ ගෲප් එකට. ඔයාලගේ යාළුවෝ ඔක්කොම ඔයාලගේ contact list එකේ ඉන්න ඔක්කොම ඇඩ් කරලා. ඒ විතරක් නෙවෙයි තව ඉල්ලීමක් තියෙනවා අපේ YouTube channel එකේ mastermind YouTube channel එකේ 1000 සීමාව mastermind YouTube channel එකේ 1000 සීමාව ඉක්මවලා දෙන්න කියලාත් මම YouTube channel එකේ link එකක් දෙන්නම් ඔයාලට. right. ඔන්න මම YouTube channel එකේ link එකක් දැම්මා. ඉතින් YouTube channel එකේ subscribers 1000 සීමාවත් ඉක්මවලා දෙන්න කියලාත් ඔන්න ඉල්ලීමක් කරනවා. අටසීය සීමාවට කිට්ටු කරලා තියෙනවා. ගොඩාක් මැසේජ් එනවා දරුවන්ගෙන් එකත් එක්ක. ඔන්න YouTube channel එකේ link එක දැන් තමයි දැම්මේ හොඳේ. right. ගොඩාක් messages එනවා දරුවන්ගෙන්. ඉතින් කියව ගන්න අමාරු වෙන වේගේ හැටියට ඔයාලගේ ඉල්ලීම් වලට අනිවාර්යෙන් අවස්ථාව දෙනවා. ඔයාලගේ අදහස් වලට අනිවාර්යෙන් අවස්ථාව දෙනවා. එහෙනම්
අද ප්‍රෝග්‍රෑම් එක මම මෙතනින් නතර කරනවා. මීට වඩා ලොකු දෙයක්, දැවැන්ත වැඩසටහනක් ඉදිරි සතිවලදී ඔයාලා වෙනුවෙන් අරන් එන්න, අලුත් දේවල් ගොඩක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න, අභ්‍යවකාශය ගැන කතා කරන්න, අඟහරු ලෝකය ගැන කතා කරන්න, ඒ වගේම හැකින් සයිබර් සිකියුරිටි වගේ දේවල් ගැනත් කතා කරන්න, විවිධ වූ එකිනෙකට වෙනස් වූ මාතෘකාවන් ගැන අපි ඉදිරියේදී කතා කරනවා. එහෙනම් අපි මුණ ගැහෙමු නැවතත් සුපුරුදු පරිදි අපේ සාමාන්‍ය පන්ති තුලින් හැම දරුවෙකුටම අපේ සාමාන්‍ය පන්ති සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අදට මම නතර වෙනවා. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.